නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා උන්වහන්සේ විසින් කිසිවෙකුට ආපස්සට කරකවිය නොහැකි චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දේශනා කරනවා. ඒක දේශනා කරන්නේ, ඒ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නේ මහා කරුණාවෙන්. අර්ථ සහිතව පැහැදිලි වචන වලින් තමයි ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරද්දී මේ ලෝකයේ ඇලි ඇලි ඉන්න මිනිස්සු ඒ ඇල්ම දුරු කරන්න හිත පිහිටව ගන්නවා. කාමයෙන් බැසගෙන කාමයෙන් මත් වෙලා කාමයෙන් මුසපත් වෙලා ඉන්න මිනිස්සු කාමයේ අතහරින්න කැමති වෙනවා. සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න මිච්ඡා වායාමයෙන් කායිකව මානසිකව වීරිය වැරදි විදිහට පිහිටවන මිනිස්සු හරි විදිහට කුසලයේ මොකක්ද අකුසලයේ මොකක්ද කියලා තේරුම් අරගෙන හරි විදිහට වීරිය කරන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනාවෙන් මිනිස්සු කැමති වෙනවා. ඉතින් හරි පුදුම සහගත ශාස්ත්‍රෝත්වයක් අපේ බුදුරජාණන් වහන්සේට තිබ්බේ. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේ අනුශාසනී ප්‍රාතිහාර්ය වශයෙන් ප්‍රාතිහාර්ය සහිතව කරුණු සහිතව හේතු සහිතව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ නිවන් මඟ දේශනා කරලා තියෙද්දී ඒ නිවන් මඟ ගැන කෙනෙකුට පැහැදුනොත් තථාගතේ සද්දම් පටිලබති, ඒ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි අල්ප මාත්‍ර හෝ පැහැදීමකට පත් වුනොත් ආන්නේ කෙනාට වාසනාව ලැබෙනවා නිවන් මඟ පුරුදු කරගන්න. ඉතින් අද දවසෙත් ඔබට සම්බුදු සුවඳ මේ ධර්ම දේශනා මාලාවේ ඉතිවුත්තක පාළිය ඇතුළත් සේක සූත්‍රය තමයි ඔබට අද ශ්‍රවණය කරන්න හම්බෙන්නේ. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, සේකෝති සේකෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ සේකෝ හෝති. ස්වාමීනි, සේක සේක කියලා කියනවා, කොපමණකින්ද සේක බවට පත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සික්කති සික්කති ඉතිකෝ ආනන්ද තස්මා සේකෝති උච්චති. පින්වත් ආනන්ද, හික්මෙනවා හික්මෙනවා කියන අර්ථයෙන්ුයි සේක කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කිංච සික්කති, මොකකද හික්මෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ අදි සීලම්පි සික්කති, අදි සීලේ ගැඹුරු සීලේ හික්මෙනවා. දැන් ඔබ වුණත් ගිහි ගෙදර වාසය කරන කෙනෙක් විදියට ඔබ සාමාන්‍ය ජීවිතේ පන්සිල් ආරක්ෂා කරනවා. නමුත් ඔබට පැතුමක් තියෙනවා, මම මේ පංචශීලයේ ඉක්මවා ගියපු ගැඹුරු සිල් මම ආරක්ෂා කරන්න මට තියෙනවා නම් හොඳයි කියලා පැතුමක් ගිහි කෙනෙකුට තියෙනවා. ආන්නේ පැතුමත් එක්ක තමයි එයා කල්පනා කරන්නේ, මම පොහොයට 8 සීල් සමාදන් වෙලා රහතන් වහන්සේලා අනුගමනය කරමින් මම උපෝසතය සමාදන් වෙනවා කියලා. එතකොට එයා එදා දවසේ නැටුම් ගැයුම් වැයුම් ආදියෙන් වැළකීලා, විසූක දර්ශනයෙන් වැළකීලා, උච්චාසන මහාසයස් ආසන ප්‍රතික්ෂේප කරලා, රන් රිදී මිල මුදල් පිළිගැනීම ආදියෙන් වැළකීලා, විකාලේ ආහාර ගැනීමෙන් වැළකීලා, මේ විදිහට විරාගී වෙන සිල්පද එයා සමාදන් වෙනවා. එතකොට අදි සීලේ එයා හික්මන. එතකොට එයාට කියනවා සේක කෙනෙක්, නිවන් මඟ පුරුදු වෙන කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ අදිචිත්තම්පි සික්කති, චිත්ත සමාධිය වඩනවා, ගැඹුරු සමාධි එයා පුරුදු කරන ධාන සමාධි සමාපatti ආදියත් එයා පුරුදු වෙනවා. ඊළඟට අදිපඤ්ඤම්පි සික්කති, ගැඹුරු ප්‍රඥාව ලැබීම පිණිස එයා පුහුණු වෙනවා. එහෙනම් උපමනකින් තමයි සේක කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඉතිවුත්තක පාළියේදී මේ දේශනාවේදී සේක සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ වදාරනවා,
සේකස්ස භික්කවේ භික්කුණෝ අප්පමත්තස්ස අප්පමානතස්ස. මොකද්ද? ශ්‍රාවකයෙක් ඉන්නවා, එයා නිවන් මඟ පුරුදු වෙන කෙනෙක්. හැබැයි එයා නිවනටපත් වෙලා නැහැ. ඊළඟට අනුත්තරං යෝගක්ඛේමං පත්තේ මානස. හැබැයි එයාට උදාර අදහසක් තියෙනවා, මම අමා මහ නිවනටපත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉතින් ඒ කෙනා නිවන පතාගෙන නිවන් මගේ හැසිරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අජ්ජත්තිකං අංගන්ති කරිත්වා නාඤ්ඤං ඒකංගම්පි සමුනුපස්සාමි. මේ විදියට නිවන පතාගෙන නිවන් මගේ හැසිරෙන කෙනාට උපකාරී වෙන එකම අංගයක්වත් දකින්නේ නැහැ කියනවා. මෙන්න මේ අංගේ තරම්. මොකක්ද? යං ඒවං බහුපකාරං යත ඉදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ. මේ යෝනිසෝ මනසිකාරයේ තරම් වෙන එකම දෙයක්වත් දකින්නේ නැහැ කියනවා. එහෙනම් මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? එහෙනම් තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරලා දේශනා කරපු යම් ධර්මයක් අපි සරණ යනවා. එතකොට ආන්නේ ධර්මයේ තියෙන විදිහටම යම් කිසි කෙනෙක් සිහි කරනවා නම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒකයි පිරිසිදුම බුද්ධ වචනේ ශ්‍රවණය කළ යුත්තේ. දැන් යෝනිසෝ මනසිකාරයෙන් තමයි සම්පූර්ණම නිවන් මාර්ගයේ වැඩෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ යෝනිසෝ මනසිකාරයටත් ආහාර තියෙනවා. ඒකටත් හේතුන් සකස් කරගන්න ඕනේ හරියට යෝනිසෝ මනසිකාරය පිහිටන්න. මොකද්ද? ඒ කෙනාට පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ ඇහෙන්න ඕනේ. ඇහෙනකොට එයාට මොකද වෙන්නේ? තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරෙහි තථාගතේ සද්දං පටිලබ්බති. තථාගතයන් වහන්සේ කෙරෙහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි එයාගේ හිත පහදිනවා. බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ. ජානාති භගවා අහං නජානාමි. භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි කියලා ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය ගැන මෙයාගේ හිත පහදිනවා. අන්න පැහැදුනාද යම් මොහොතක එවලි ඉඳලා එයා යම් දෙයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා කියලා සිහි කරනවාද, ආන්න ඒක තමයි යෝනිසෝ මනසිකාරය. ඒකයි පින්වත්නි මේ කල්යාණ මිත්‍රයා කියන කෙනා, දැන් පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඊළඟට ලෝකෙ වැඩ හිටපු පරමෝත්තම කල්යාණ මිත්‍රයන් තමයි රහතන් වහන්සේලා. ඊළඟ කල්යාණ මිත්‍රයන් වහන්සේලා තමයි නිවන් මාර්ගය පුරුදු කර ගනිමින් අන්‍යයන්ට බුදුරජාණන් වහන්සේ වදාරන ශ්‍රී සද්ධර්මයේ ඒ ආකාරයෙන්ම පවසන කෙනා. එතකොට මේ කෙනාගේ වචනේ අහලා පහදින්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරෙහි. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනකොට එයාගේ හිත පිහිටනවා බුදුරජාණන් වහන්සේ වදාළේ යමක්ද ආන්නේ දේ සිහි කරන්න. දැන් ගොඩාක් වෙලාවට යෝනිසෝ මනසිකාරය අපිට පැටලෙනවා අපි ශ්‍රද්ධාව පටල ගත්තොත්. දැන් අද කාලේ ශ්‍රද්ධාව පැටලෙන්න ගොඩාක් කරුණු යෙදෙනවා. මොකද රත්තරන් වගේ දේවල් සද්ධර්ම ප්‍රතිරූපක අපිට අහන්න ලැබෙනවා. සමහර වෙලාවට මගපලලාභීන් විදිහට පෙනී දිමින් තමයි එයාලගේ මතවාද ඉදිරිපත් කරන්නේ. එතකොට මේ මතවාදයක් විමසුවා කියලා යෝනිසෝ මනසිකාරය වෙන්නේ නැහැ. එහෙමනම් හොඳට බලන්න ඕනේ ඒ ශ්‍රාවකයා පවසන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක්මද? බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍රයට අයිති දෙයක්ද? බුදුරජාණන් වහන්සේ පනවා වදාළ විනයට අයිති දෙයක්ද මේ කෙනා කියන්නේ කියලා හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. එහෙමනම් මේ අවබෝධය අද කාලේ ගන්න තියෙන්නේ අපි විසින්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය හොඳට ඉගෙන ගන්න ඕනේ. දැන් අද පෙළ දහම හොඳට ප්‍රකටයි. දැන් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සරල සිංහලෙන් මේ පරිවර්තනය කළේ අපුව රැවටෙන්න තියෙන අවස්ථාවෙන් අපුව ගලව ගන්න. එතකොට හොඳට සූත්‍ර ධර්මයන් හොඳට අධ්‍යයනය කරද්දී යම් තැනකදී අධර්මයක් ඇහුනොත් ආන්න ඔබ නිෂ්ඨාවකට එනවා මේක නම් බුදුරජාණන් වහන්සේ වදාළ එකක් නෙවෙයි. මේක පිරිසිදු බුද්ධ වචනේ නෙවෙයි, මේක බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් කියලා ඔබ අතහරිනවා. එතකොට අධර්මයේ අතහරිද්දී ඒ සැනකින් ඔබේ අයෝනිසෝ මනසිකාරයත් ඔබ අතහැර දැම්ම වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් තුළ තියෙන ගුණධර්ම අතරේ යෝනිසෝ මනසිකාරේ තරම් වෙන දෙයක් දකින්නේ නැහැ කියනවා. එහෙනම් ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දැක්කේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
යෝනිසෝ මනසිකාරය කරද්දී යෝනිසෝ භික්කවේ භික්ඛු මනසිකරොන්තෝ අකුසලං පජහති කුසලං භාවේති. එහෙනම් යෝනිසෝ මනසිකාරයෙන් තමයි අපි කුසල් වඩනවාද අකුසල් ප්‍රහාණය කරනවාද කියන මේ කාරණේ සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තුලයිත්ව පදහති. ඒ කෙනා තුලණය කරන්න ඕනේ. දැන් අපි කුසල් වඩනවා නම් කුසල් පැත්තට අපි ගමන් කරනවා නම් අකුසලයෙන් අපි අත මිදලා අපේ ජීවිතේ සමබර වෙනවා නම් ඒකට හේතුව තමයි අපේ ජීවිතේ යෝනිසෝ මනසිකාරය කිරීම. එන යෝනිසෝ මනසිකාරය කරනවා කියලා අපි මොකද්ද කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ විසින් තමයි අකුසලයට ගරහ කළේ. අකුසලයේ ආදීනව පෙන්වලා දුන්නේ. අපේ ජීවිතයට හටගන්න දුක්වල ස්වභාවය අකුසලෙන් හටගන්නේ කියලා පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් පින්වත්නි අපි හැම තිස්සෙම අකුසලයේ ආදීනව සිහි කරනවා නම් අන්න අපි අකුසලයට කළ යුතු දේ අපි යෝනිසෝ මනසිකාරය කරනවා. අපි නුවණින් විමසනවා. ඊළඟට අපි කරන්න ඕන එකක් තමයි කුසලයේ යහපත සිහි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ කුසලයේ සමාදපේතා පුඤ්ඤම් පවඩ්ඩති. කුසලයේ සමාදන් වීමෙන් පින වැඩෙනවා. එහෙනම් අපි කුසලයේ සමාදන් වෙන්න නම් කුසලයේ නැවත නැවත යෙදෙන්න නම් ඒකේන කරන්න ඕනේ කුසලයේ යහපත සිහි කරන්න ඕනේ. මේ කුසලයෙන් තමයි නිවන් මඟ සම්පූර්ණ වෙන්නේ. අමා මහ නිවනටපත් වෙන්නේ. මේ හිතේ අකුසල් දුරු කරන්නට තියෙන කුසලයේ පිහිටලයි කියලා ඒ ආස්වාදෙ සිහි කරන්න ඕනේ. මේ කුසලයක් වඩන මොහොතක් පාසා ඒ කුසලෙන් මට යහපත සිද්ධ වෙනවා. ඒකින් බාහිර අයට යහපත සිද්ධ වෙනවා. සියලු දෙනාට යහපත සිද්ධ වෙනවා. මේ කුසලයේ තියෙන්නේ සැප පැත්තේ, අමා මහ නිවන පැත්තේ. කුසලයෙන් සිත සමාධිමත් කරවනවා, නීවරණ කියන අකුසල් බැහැර කරවනවා. මේ ආදී වශයෙන් කුසලයේ යහපත සිහි කරනකොට අකුසලයට කරන්න ඕන දේ සම්බන්ධයෙන් ඔන්න වීරිය බලවත් වෙනවා. එතකොට අකුසලයේ මොකද කරන්නේ? ප්‍රහාණය කරනවා. ඊළඟට අකුසලයේ එයා ප්‍රහාණය කරනවා. කුසලයේ මොකද කරන්නේ? එයා ප්‍රගුණ කරනවා. එතකොට සමහර විට එයා පරංගෙන් මිදී සමහරට එයාට විනාඩියක් විතර තමයි කුසල අරමුණ සිහි කරන්න පුළුවන්. ආයි විත බහැරට යනවා. ඇයි මුල් දවස්වල යෝනිසෝ මනසිකාරයට වඩා ආහාර අපිට ලැබිලා තියෙන්නේ අයෝනිසෝ මනසිකාරයටයි. ඒ අයෝනිසෝ මනසිකාරය කරන්න ඕන හැම දෙයක්ම කාම සංඥා අපේ හිත ඇතුලේ තියෙනවා. ඊළඟට ව්‍යාපාද සංඥා, පටිඝ සංඥා අපේ හිත ඇතුලේ තියෙනවා. ඊළඟට විහිංසා සංඥා අපේ හිතේ තියෙනවා. ඕකත් එක්ක අයෝනිසෝ මනසිකාරයත් එක්ක හැදිච්ච කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක මේ ඔක්කොම අපේ චිත්ත අභ්‍යන්තරයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මා කාම විතක්කං විතක්කේත. කාම විතරක විතරක් හිතන්ට යන්න එපා කියනවා. මා ව්‍යාපාද විතක්කං විතක්කේත. තරහ ඇති වෙන සිතුවිලි නම් හිතන්න යන්න එපා කියනවා. මා විහිංසා විතක්කං විතක්කේත. අනිත් අය නැසේවා වෙනසේවා ආදී වශයෙන් සිතන සිතුවිලි හිතන්න යන්න එපා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිතනවා නම් හිතන්න ඉදං දුක්ඛං යෝනිසෝ මනසිකරෝත. මෙන්න මේකයි දුක නම් වූ ආරි සත්‍ය කියලා මනසිකාරය කරන්න කියනවා. දැන් බලන්න අර පුංචි දරුවෝ එක එක දේවල් ඉල්ලුවට අම්මලා තාත්තලා හැම දෙයක්ම අරන් දෙන්නේ නැහැ. බුද්ධිමත් දෙමව්පියෝ. ආන්නේ වගේ තමයි ශ්‍රාවකයා නිවන් මඟ වඩන කෙනා පුංචි ලදරුවෙක් වගේ. ඒ පුංචි ලදරුවා අතට අහුවෙන සෑම දෙයක්ම කටේ දාගන්න එක තමයි එයාගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අර මව් වගේ, කිරියම්මා වගේ ඒ ධර්ම මාර්ගයේ පුරුදු කරන ලදරු ස්වභාවයෙන් ඒ ශ්‍රාවකයා දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා කිරියම්මත් ඒ මෑණියෝ දරුවට යහපත් දේ ලං කරලා අයහපත් දේ බැහැර කරනවා වගේ භාග්‍යවතුන් වහන්සේ කුසලයේ වර්ණනා කරමින් ශ්‍රාවකයාව කුසලයට ලං කරනවා. අකුසලයට ගරහ කරමින් අකුසලය ප්‍රහාණය කරනවා. එතකොට අර දරුවට යහපත් දේ ලං කරද්දී අයහපත් දේ බැහැර කරද්දී අර යහපත මුල් කරගෙන අර දරුවා සුවසේ වැඩෙනවා වගේ. එතකොට කුසලයේ යහපත පෙන්වලා ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ශ්‍රාවකයා එක නුවණින් විමසනකොට ධර්ම මාර්ගයේ තුල ශ්‍රාවකයා සුවසේ වැඩෙනවා. ඔන්න සීලයේ තුල වැඩෙනවා. චිත්ත සමාධිය තුල වැඩෙනවා. ආර්ය සත්‍ය අවබෝධයේ තුල ශ්‍රාවකයා වැඩෙනවා. ප්‍රඥාවෙන් වැඩෙනවා.
අන්න ශ්‍රේක ශ්‍රාවකයා නිවනට පත් වෙලා නැහැ. නමුත් එයාට උදාර අදහසක් තියෙනවා මට අමා මහ නිවන අවබෝධ කරගන්න නැත්නම් මට මේ භයානක සසරෙන් නිදහස් වෙන්න නැත්නම් මටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නැත්නම් කියලා එයාගේ හිතේ පැතුමක් තියෙනවා. ඒ පැතුම ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි තියෙන පහන් සිතින් ධර්මයට අනුවම සිහි කිරීමෙන්. දැන් ගොඩාක් අයට වරදින තැනක් තමයි සමහර අය හිතනවා හිතේ තියෙන සැකය පසුපස තමන් හඹාගෙන යනවා. හඹාගෙන ගිහිල්ලා හිතනවා මේ සූත්‍රයේ තියෙන එකට වඩා අවබෝධ වෙති වෙන එකක් ඇති. එතකොට ඒක අපේ අවිද්‍යාවේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරේ පහන් සිත තියෙන ශ්‍රාවකයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ වදාළ දේ තමයි සූත්‍රයේ තියෙන්නේ. එහෙනම් සූත්‍රයේ යමක් තියනවාද මට ඊට වඩා වැඩි දෙයක් අවබෝධ වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළ දෙන්නේ මම නුවණින් විමසන්නේ එහෙනම් සූත්‍රයේ තියෙන දෙයමයි අවබෝධය විදියට මා තුළ ඇති වෙන්නේ කියලා. එයා නිවිට්ට ශ්‍රද්ධාවට ආවොත් ඒකාන්ත ශ්‍රද්ධාවට ආවොත් මූල ජාතයේ ශ්‍රද්ධාවේ මුල්ලද ගත්තොත් අවිච්ඡප්පසාදේන සමන්නාගතෝති අවිච්ඡප්ප්‍රසාදයටපත් වුනොත් මෙයයි ධර්මය කියලා ආන් එතනින් යෝනිසෝ මනසිකාරයේ පින්වත් අවදි වෙනවා. එතකොට එයාට සුවසේ ධර්ම මාර්ගය දියුණු කරගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් ප්‍රඥාව පටන් ගන්න හරියට මේ පුංචි ගිනි පුළඟක් වගේ. ඒ ගිනි පුළඟේ චූටි එළියක් තියෙනවා. නමුත් ඒක එන්න වැඩිලා මහා ගිනි ජාලාවක් වෙද්දී විශාල ආලෝකයක් එනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ලෝකය හිරු මඩලටත් වඩා ප්‍රභාස්වරයි. සඳ මඩලටත් වඩා ප්‍රභාස්වරයි. බලන්න දැන් ඉර පායද්දී මේ ලෝකේ එක පැත්තකට එළිය වැටිලා එක පැත්තක් අඳුරුයි. හැබැයි බුදුරජාණන් වහන්සේ තුල තිබුණ අවබෝධය එහෙම එකක් නෙවෙයි. එක පැත්තකට අඳුර තියෙන එක පැත්තකට ආලෝකය තියෙන එහෙම එකක් නෙවෙයි. සියලු තැන් ආලෝකමත් කරන අපේ මේ ජීවිතේම ආලෝකමත් කරන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව හැටියට දේශනා කළේ. එතකොට ප්‍රඥාවේ ආරම්භය මූලිකම දේ තමයි යෝනිසෝ මනසිකාරය. ඒතර යෝනිසෝ මනසිකාරයෙන් එයා මොකද කරන්නේ? රහතුන් දේශනා කළ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා දේශනා කළ ධර්මයේ අප්පමත්තෝ විචක්කනෝ අප්‍රමාදීව නුවණින් විමසයි නම් මොකද වෙන්නේ? ඔන්න ප්‍රඥාව උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සීක කෙනාගේ නිවන් මඟ වැඩෙන්නේ ආන් එතන ඉඳලා. ඒ කෙනා මොකද වෙන්නේ? සද්ධානුසාරී වෙනවා, ඊළඟට ධම්මානුසාරී වෙනවා, ඊළඟට සෝතාපන්න ඵලයටපත් වෙනවා, ඊළඟට සකදාගාමි මාර්ගයේ ගමන් කරලා සකදාගාමි ඵලයටපත් වෙනවා. සකදාගාමි ඵලයේ ඉඳලා අනාගාමි මඟ වඩනවා, අනාගාමි ඵලයටපත් වෙනවා, අනාගාමි ඵලයේ සිඳලා අරහත් මාර්ගයේ වඩනවා. දැන් මේ සියලු දෙනාම සේකයි නිවන් මඟ පුරුදු කරනවා, නිවන පතාගෙන ඉන්නවා. අනුත්තර යෝගක්කේම අමා නිවන පතාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා රහතන් වහන්සේ අසේකයි නිවන් මඟ පුරුදු කරලා ඉවරයි. අසේක සීලයෙන් යුක්තයි වඩලා නිම කරන ලද සීලයෙන් යුක්තයි. අසේක සමාධියෙන් යුක්තයි වඩලා අවසන් කළ සමාධියෙන් යුක්තයි. අසේක ප්‍රඥාවෙන් යුක්තයි වඩා නිම කළ ප්‍රඥාවෙන් යුක්තයි. අසේක විමුක්තියෙන් යුක්තයි. අසේක විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්තයි රහතන් වහන්සේ. අනිත් සියලු ශ්‍රාවකයෝ අපත්ත මානසස්ස නිවනට පත් වෙලා නැහැ. පත්තේ මානස අනුත්තරං යෝගක්කේමං පත්තේ මානස අමා මහ නිවන පතාගෙන ඉන්නවා. එහෙනම් අමා මහ නිවන අවබෝධ කරනකම් පින්වත්නි අපේ ජීවිතේ වැඩ කරන එකම එක අංගයේ වේ යුත්තේ බොහෝ උපකාර සලසන අංගයේ වේ යුත්තේ යෝනිසෝ මනසිකාරයයි. එහෙනම් ඔබ යම් වෙලාවක කාම සංඥාව බැහැර කරවන කුසලයක් සිහි කරනවා නම්, පටිඝ සංඥාව දුරු කරන කුසලයක් වඩනවා නම්, විහිංසා සංඥාව දුරු කරන කුසලයක් වඩනවා නම්, ඔබ දුක්ඛාර සත්‍ය නුවණින් විමසනවා නම්, දුකේ හට ගැනීම තණ්හාවයි කියලා තණ්හාව හට ගන්න සෑම තැනක්ම නුවණින් විමසනවා නම්, ඊළඟට තණ්හාව දුරු වීම අමා මහ නිවනයි කියලා නුවණින් විමසනවා නම්, අමා මහ නිවන අවබෝධ කරන්න තියෙන දුක
අවබෝධ කරන්න තියෙන දුකේ හට ගැනීම ප්‍රහාණය කරන්න තියෙන අමා මහ නිවන සාක්ෂාත් කරන්න තියෙන එකම මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා එකක් එකක් ගානේ මාර්ගාංග ඔබ නුවණින් විමසනවා නම් ආන්න ඒක තමයි යෝනිසෝ මනසිකාරය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් යෝනිසෝ මනසිකාරයක් ඇද්ද යම් ප්‍රඥා සේක බලයක් ඇද්ද නිවන් මඟ පුරුදු වෙන කෙනාගේ යම් ප්‍රඥාවක් ඇද්ද යම් ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද යම් ප්‍රඥා බලයක් ඇද්ද ධම්මවිචේ සම්බොජ්ජංගයක් ඇද්ද යම් සම්මා දිට්ඨියක් ඇද්ද යම් සම්මා ඥානයක් ඇද්ද මේ සියල්ල යෝනිසෝ මනසිකාරයෙන් හටගෙන වඩා වැඩි දියුණු වෙලා අමා මහ නිවන සම්පූර්ණ කරනවා කියන මේ ඔක්කොම අයිති ප්‍රඥාව කියන ගණීට කියනවා. එහෙනම් පින්වත්නි ඔන්න ඔයි කියන ප්‍රඥාව ශ්‍රාවකයෙකුට උපදව ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේම නුවණින් විමසීමෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝනිසෝ මනසිකාරෝ ධම්මෝ සේකස්ස බික්කුණෝ. නිවන් මඟ පුරුදු වෙන භික්ෂුවක් ඉන්නවා. ඉතින් මේ භික්ෂුවට නිවන් මඟ පුරුදු කිරීම පිණිස යෝනිසෝ මනසිකාරයේ තමයි උපකාර කරන්නේ. නත්තඤ්ඤෝ එවං බහුකාරෝ බොහෝ උපකාර තියෙන වෙන දෙයක් නම් යෝනිසෝ මනසිකාරයේ තරම් නෑ කියනවා. උත්තමත්තස්ස පත්තිය ඔහුව උත්තමාර්ථේ කරා සද්ධානුසාරී බවින් ධම්මානුසාරී බව කරා ධම්මානුසාරී බවින් සෝතාපන්න ඵලයේ කරා සෝතාපන්න බවින් සකදාගාමි ඵලයේ කරා සකදාගාමි ඵලයෙන් අනාගාමි ඵලයේ කරා අනාගාමි ඵලයෙන් අරහත්වේ කරා ඔසවා තබන්නේ උත්තමාර්ථයට පමුණුවන්නේ යෝනිසෝ මනසිකාරයෙන් කියලා දේශනා කරනවා. යෝනිසෝ පදහං බික්කු ඔන්න ඔය විදිහට ධර්මයේම තියෙන ආකාරයෙන් නුවණින් විමසද්දී ඔහු නුවණින් සලකා වීරිය කරනවා. කයං දුක්ඛස්ස පාපුනේති. ආන්නේ භික්ෂුව දුක් සියල්ල ඡය කරලා අමා මහ නිවනටපත් වෙලා සංසාර දුකින් අත මිදෙනවා කියලා සාස්ෘණ වහන්සේ දේශනා කළා. එහෙනම් බලන්න පින්නත්නේ අපි පොඩියට තාරි පටන් ගන්න ඕනේ. දැන් හොඳට බලන්න විශාල ගංගා මුහුදට වැටෙනකොට මෙච්චර වතුරක් කොහෙන් ආවද කියලා අපිට හිතා ගන්න බෑ. හැබැයි ඉහළට ගිහිල්ලා ඒ ගඟ පටන් ගන්න තැනට ගියොත් ඊටාම වතුර ස්වල්පයයි. ඒ උල්පතින් පටන් ගැනීම ඒ උල්පතේ පටන් ගැනීම ඊටාම ස්වල්පයයි. ආන්නේ වගේ තමයි යෝනිසෝ මනසිකාරය අපි මේ සසරේ පුරුදු කරලා තියෙන කෙනාට ඊටාම සුවසේ යෝනිසෝ මනසිකාරය උපදව ගන්න පුළුවන්. නමුත් සසරේ ධර්ම ශ්‍රවණේ පුරුදු වෙලා නැත්නම් ඒ ධර්ම ශ්‍රවණේට අනුව නුවණින් විමසන්න පුරුදු වෙලා නැත්නම් එයා මේ ජීවිතේ හරි ඒ ධර්ම ශ්‍රවණේ ආරම්භ කරන්න ඕනේ. ඒ ධර්මයේ කියන විදියට නුවණින් විමසන්න පටන් ගන්න ඕනේ. දැන් අපි දකින්න සමහර අය බණහන් අකමැති. ඉතින් බණහන් නැතුව කොහොමනම් යෝනිසෝ මනසිකාරයක් උපදව ගන්නද? මොකද අපිට තියෙන්නේ සාමාන්‍ය කෙලෙස් සහිත අයගේ මනසිකාර තමයි අපිට තියෙන්නේ. ඒකත් එක්ක කාමයන්ට ඇදෙන ගතිය, තරහට ඇදෙන ගතිය, ලෝභ ද්වේෂ මෝහ වලට ඇදෙන ගතිය අපේ හිතේ තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝභය දුරු කරන ධර්මයක්, ද්වේෂය දුරු කරන ධර්මයක්, මෝහය දුරු කරන ධර්මයක් බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙනම් අපි මේ ධර්මයේ ශ්‍රවණය කළොත් තමයි අපිට ලෝභය දුරු වෙන විදියට හිතන්න පුළුවන්. ද්වේෂය දුරු වෙන විදියට හිතන්න පුළුවන්. මෝහය දුරු වෙන විදියට හිතන්න පුළුවන්. ආන්න එතකොටයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ වෙන දෙයක් දකින්නේ නැහැ කියන නත්තඤ්ඤෝ එවං බහුකාරෝ බොහෝ උපකාර සලසන එකම එක දෙයක් දකින්නේ නැහැ කියනවා යෝනිසෝ මනසිකාරී තරම්. එහෙනම් පින්නති අපටත් බුදුරජාණන් වහන්සේ වදාරන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ අවවාදයේ පිහිටා අපටද ඒ ධර්මයේම යෝනිසෝ මනසිකාරී කරමින් උත්තමාර්ථය වන ඒ සද්ධානුසාරී භවෙන් ආරම්භ වෙන ඒ උතුම් නිවන් මඟ පුරුදු කරගෙන මගඵල නිවන් අවබෝධ කරගෙන ඒ උතුම් නික්ලේශී බව ඇති චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නට අපි සියලු දෙනාට මේ උතුම් සූත්‍ර ධර්මය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.
අද දවසේ සම්බුදු සුවඳ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ ඇමරිකාවේ සේවයේ නියුතු පින්වත් උඩංගාව මහත්මිය විසින්. මේ ආකාරයෙන් ධර්ම දානමය පින් රැස් කරගෙන මේ උදාර පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පින් කැමති සියලු දෙවියන්ට සක්දෙවිඳු සතරවරම් දෙවිවරු සෙන්පති දේවරු ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ මේ පින අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වන සියලු දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණය ඔබ අප සියලු දෙනාට නොඅඩුව සලසා දෙත්වා. දෙවියෝද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අප සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය මහත් වූ අනුකම්පාවෙන් පෙන්වා දෙන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. කරගෙන යන ලෝක ශාසනික සේවාවන් සුවසේම ඉෂ්ට සිද්ධ කරගෙන ගෞතම බුදු සසුන බබලෝමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්නට මේ රැස් කළ උදාර පින එකසේම උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින කල්යාණ මිත්‍ර තක්ෂිලා වික්‍රමරත්න සොහොයුරියටත් ඒ වගේම පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත් උඩංගාව මහත්මිය ඇතුළු එම මහත්මියගේ පවුලේ සෑම සියලු දෙනාටමත් මේ පින අනුමෝදන් වෙත්වා. මේ ධර්ම දානමේ පින සිද්ධ කිරීම පිණිස සහ සම්බන්ධ වුණ සෑම සියලු දෙනාටම මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම කැලිෆෝනියාව මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ කල්යාණ මිත්‍ර සියලු දෙනාටත් එම පින්වතුන්ගේ පවුල්වල සෑම සියලු දෙනාටමත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන් සියලු දෙනාටම මේ රැස් කළ උදාර වූ ධර්ම දානමේ පින්කමේ අනුහසින් තුනුරුවනේ සූවිසි මහා ගුණ බලයෙන් දෙව් රැකවරණින් සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පත් ලබත්වා. කරන කියන ධාර්මික සියලු කටයුතු දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ගෞතම බුදු සසුනේම බොහෝ පින් රැස් කරගෙන උතුම් ගුණදහම් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. උඩංගාව මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා නමිනුත් දායකත්වයේ දරූ සියලු දෙනා නමිනුත් මියගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා පරලෝ වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් රටවාසී ලෝකවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා. ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් ඡය වූ උපකරණ ලබා ගැනීමට ආධාර උපකාර කළ සහ සම්බන්ධ වන සියලු දෙනාටත් මේ පින එකසේම අනුමෝදන් වෙත්වා. ඒ මේ අප සෑම සියලු දෙනාටම ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.